අයිබෝන් දරුවනේ මම ඔයගලන්ට නිව්ටන් නියමය යටතේ දුන්න නෝට් එක පැහැදිලි කිරීමක් තමයි මේ වීඩියෝ එකෙන් සිද්ධ කරන්නේ. මේකේතර ගණන් හැදීමක් නෙමෙයි. අපේ ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය පිළිබඳව ගණන් හදන එක මීට ඉස්සෙල්ලා වීඩියෝ එකකින් ඔයගලන්ට ඉදිරිපත් කළා. අද මම කතා කරන්නේ මේ නිව්ටන් නියම හා සම්බන්ධ අර තියරි පැත්ත ගැන. හොඳයි. දරුවනේ මුලින්ම දැන් ඔයගලන්ට ලියන්න දුන්න නෝට් එකත් ඔයගොල්ලෝ අතර ගන්න. මොකද මම මේකේ ගොඩක් ලියන්න යන්නේ නැහැ. පැහැදිලි කිරීම තමයි කරගෙන යන්නේ. දරුවෝ චලිතය පිළිබඳව නිව්ටන් විසින් නියම 3ක් ඉදිරිපත් කරලා තියෙනවා. මේවා අපි චලිතය පිළිබඳ නිව්ටන් නියම කියලා හඳුන්වනවා. ඒකෙන් දරුවෝ පළවෙනි නියමය අපි ගත්තොත් ඒකේ කියවෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. චලිතය පිළිබඳ නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් කියවෙන දරුවෝ බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන විට නිශ්චල වස්තුන් නිශ්චලවම පවතින අතර චලනය වන වස්තුන් ඒකාකාර ප්‍රවේගයකින් චලිත වෙමින් පවතී. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දරුවෝ මෙන්න මේ වස්තුව නිශ්චලව තියෙනවා කියලා හිතන්න. කිසිම බාහිර අසමතුලිත බලයක් නැත්නම් දරුවෝ මේ වස්තුව තම චලිත ස්වභාවය වන නිශ්චලතාවය කියන එක ඒ ආකාරයෙන්ම රැක ගන්නවා. එයා චලනය වෙන්නේ නැහැ. එතකොට දරුවෝ තවත් සමහරක් වස්තු චලනය වෙමින් තියෙන්න පුළුවන්. හිතන්නකෝ මෙන්න මේ වස්තුව v කියලා ප්‍රවේගයකින් චලනය වෙමින් තියෙනවා කියලා. එතකොට දරුවෝ එයා මත බාහිර අසමතුලිත බලයක් නැත්නම් වාත ප්‍රතිරෝධී බලයක් හෝ ප්‍රකර්ෂණ බලයක් හෝ ඝර්ෂණ බලයක් හෝ කිසිම අසමතුලිත බලයක් නැත්නම් දරුවෝ මෙයා ඒකාකාර ප්‍රවේගයෙන්ම චලිත වෙවි තියෙනවා. හරියට තේරුම් ගන්න ඕනේ අසමතුලිත බලයක් කියන එක. දැන් දරුවෝ මෙන්න මේ වස්තුව ගන්න. අර මම කිව්ව විදිහට නිශ්චලව තියෙන වස්තුව. මෙයා මත බල මුකුත් නැද්ද? නෑ දරුවෝ බල තියෙනවා. අසමතුලිත බල නෑ. මොනවද මෙයා මත තියෙන බල? දැන් දරුවෝ මම මෙන්න මේ ආකාරයෙන් මේ පෘෂ්ඨයක් විදිහට දැක්කොත් මෙයාගේ බර ක්‍රියාත්මක වෙනවා මෙන්න මේ විදිහට පල්ලෙහාට. ඒ වගේම දරුවෝ මේ පෘෂ්ඨය මගින් යොදන අභිලම්බ ප්‍රතික්‍රියා බලය තියෙන උඩට. එතකොට බල තියෙනවා. හැබැයි අසමතුලිත බලයක් නැහැ. ඒ කියන්නේ දරුවෝ බරට අභිලම්බ ප්‍රතික්‍රියා බලය සමානයි. ඒතර දැන් මෙයාව ගත්තොත් මෙයාගේ දරුවෝ මෙයාගේ බර තියෙනවා. ඒ වගේම මේ ආකාරයට අභිලම්බ ප්‍රතික්‍රියා බලයක් තියෙන පුළුවන්. තව වෙනත් බල තියෙන්නත් පුළුවන්. හැබැයි දරුවෝ අසමතුලිත බලයක් නැහැ. ඒතකොට බාහිර අසමතුලිත බලයක් නැත්නම් වස්තුන් නිශ්චලව පවතිනවා. එහෙම නැත්නම් ඒකාකාර ප්‍රවේගයකින් චලිත වෙමින් පවතිනවා. ඔන්නෝක තමයි දරුවෝ නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් කියවෙන්නේ. ඊට පස්සේ නිව්ටන්ගේ පළවෙනි නියමය හොඳට අධ්‍යයනය කරලා බැලුවොත් බාහිර අසමතුලිත බලයක් යෙදෙන්නේ නැත්නම් නිශ්චල වස්තුන් එහෙම්මම නිශ්චලව තියෙනවා. චලනය වන වස්තුන් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා. ඒතර දරුවෝ ඔයාගේ ඔළුවට එන්න ඕනේ අයිඩියා එකක්. වස්තුවක් ස්වයං සිද්ධ ලෙස තම චලිත ස්වභාවය වෙනස් කරගන්න දක්වන අකමැත්තක් ඔය නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් ගම්ම්‍ය වෙනවා. ඒ කියන්නේ වස්තුවක් තමා විසින්ම තමන්ගේ නිශ්චල ස්වභාවය වෙනස් කරගන්න අකමැති. වස්තුවක් තමා විසින්ම තමන්ගේ ඒකාකාර ප්‍රවේගය වෙනස් කරගන්න අකමැති. අන්න ඒ නිසා වස්තුවක් තමා විසින්ම තම චලිත ස්වභාවය වෙනස් කර ගැනීමට දක්වන අකමැත්තක් පිළිබඳව නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් කියවෙනවා. දරුවෝ වස්තුවක් තම චලිත ස්වභාවය වෙනස් කර ගැනීමට දක්වන අකමැත්තට අපි කියන ලස්සන වචනයක් ඒ තමයි අවස්ථිතිය. වස්තුවක් තම චලිත ස්වභාවය වෙනස් කර ගැනීමට දක්වන අකමැත්තට අපි කියනවා අවස්ථිතිය කියලා. අවස්ථිතිය. එතකොට දරුවෝ දැන් නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් කියුණා වස්තුවක් තම චලිත ස්වභාවය වෙනස් කර ගැනීමට දක්වන අකමැත්තක් පිළිබඳව. ඍජුව කියවිලා තිබ්බේ නෑ. නමුත් ඒ නියමයේ කියවත් දරුවෝ ගම්ම්‍ය වුණා හිම දෙයක්. එතකොට අන්නේ අකමැත්තට අපි කියනවා අවස්ථිතිය කියලා. ඒ වගේම දරුවෝ නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් තව දෙයක් කියුණානේ. වස්තුවක චලිත ස්වභාවය වෙනස් කළ හැකි සාධකයක් ගැන. නිශ්චල වස්තුවක් නිශ්චලව නොතිබෙන්න නම් ඒක චලනය වෙන්න. එතකොට චලනය වන වස්තුවක ඒකාකාර ප්‍රවේගය වෙනස් කරන්න නම් අවශ්‍ය වන සාධකය බාහිර අසමතුලිත බලයක් කියන එකත් එම නියමයෙන් ගම්ම්‍ය වෙච්ච ඊළඟ කරුණ. බලය. එතකොට බලයක් නැත්නම් අසමතුලිත බලයක් නැතුණාමනේ ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ හෝ නිශ්චලව තියෙන්නේ. එහෙමනම් ඒකේ ප්‍රතිවර්ත අවස්ථාව ගැන හිතුවොත් අසමතුලිත බලයක් තියෙනවා නම් වස්තුවක් නිශ්චලව තියෙන්නත් බෑ ඒකාකාර ප්‍රවේගයෙන් යන්නත් බෑ.
අසමතුලිත බලයක් තියෙනවා නම් වස්තුවක් නිශ්චලව තියෙන්නත් බෑ ඒකාකාර ප්‍රවේගයෙන් යන්නත් බෑ. ඒ වුණා නිව්ටන්ගේ නියමයෙන් ඒ කරුණත් කියවෙනවා. වස්තුවක චලිත ස්වභාවය වෙනස් කරන්න පුළුවන් බාහිර සාධකය ගැනත් කියවෙනවා. ඒ වගේම වස්තුවක් ස්වයං සිද්ධ ලෙස තමන්ගේ චලිත ස්වභාවය වෙනස් කර ගැනීමට දක්වන අකමැත්ත ගැනත් කියවෙනවා. ඒ අකමැත්තට දරුව අවස්ථිතිය කියන නිසා නිව්ටන්ගේ පළවෙනි නියමයට තව ලස්සන නමක් කියනවා අවස්ථිති නියමය කියලා. ඇයි අවස්ථිති නියමය කියලා කියවෙන්නේ? වස්තුවක් තම චලිත ස්වභාවය වෙනස් කර ගැනීමට දක්වන අකමැත්ත හෙවත් අවස්ථිතිය පිළිබඳ අදහසක් ගම්ම වෙලා තියෙන නිසා. හොඳයි. ඊට පස්සේ දරුවෝ අපි මේ අවස්ථිතිය ගැන තව ටිකක් ඉගෙන ගමු. දැන් මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහුවොත් බාහිර අසමතුලිත බලයක් යෙදෙන්නේ නැති වස්තුවක තියෙන පුළුවන් චලිත ස්වභාව දෙකක් මොනවද? බාහිර අසමතුලිත බලයක් නැත්නම් දරුවෝ එක්ක නිශ්චලයි නැත්නම් ඒකාකාර ප්‍රවේගයක්. එතකොට දරුවෝ ඒකම ප්‍රතිවර්ත අවස්ථාවක් හිතන්න බාහිර අසමතුලිත බලයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මොන චලිත ස්වභාව තියෙන්න බැරිද? නිශ්චලතාවයක් කොහෙන්ම තියෙන්න බෑ. ඒ වගේම ඒකාකාර ප්‍රවේගයක් තියෙන්නත් බෑ. දරුවෝ අවස්ථිතිය කියන එක අපි කොටස් දෙකකට බෙදලා ඉගෙන ගන්න. අවස්ථිතිය. හෙවත් තම චලිත ස්වභාවය වෙනස් කර ගැනීමට දක්වන අකමැත්ත. දරුවෝ එකක් තමයි උත්තාරණ චලිතයේදී. උත්තාරණ චලිතයේදී අවස්ථිතිය. උත්තාරණ චලිතයේදී අවස්ථිතිය. අනිත් එක දරුවෝ භ්‍රමණ චලිතයේදී අවස්ථිතිය. භ්‍රමණ චලිතයේදී අවස්ථිතිය. උත්තාරණ චලිතයේදී අවස්ථිතිය, භ්‍රමණ චලිතයේදී අවස්ථිතිය. දරුවෝ උත්තාරණ චලිතයක් කියලා කියන්නේ සරලරේඛීය මග්ගක සිදු කරන චලිතයක්. දැන් උත්තාරණ චලිතයේ යෙදෙන වස්තු දෙකක් ගන්නම් මම මෙන්න මෙහෙම. එක්කෙනෙක් දරුවෝ කිලෝග්‍රෑම් 2ක ස්කන්ධයක් තියෙනවා. අනිත් එක්කෙනා හිතන්න කිලෝග්‍රෑම් 12ක ස්කන්ධයක් තියෙනවා කියලා. ඒතර දරුවෝ මෙයාටත් යොදනවා නිව්ටන් අපි ගමුකෝ මෙයාට දානවා දරුවෝ මම නිව්ටන් 12ක බලයක්. ඒතර දරුවෝ මෙයාට දානවා මම ඒත් නිව්ටන් 12ක බලයක්. දැන් ඔයාට ගන්නේ සමානයෙන් මේ ඉතින් දාලා බලනකොට දරුවෝ නිව්ටන් 12ක බලයක් දැම්මම 2 kg ස්කන්ධයක් නම් මෙයාට හිමි වෙන්න ඕනි දරුවෝ 6 ms ඍණ දෙකක මා විශාල ත්වරණයක්. හැබැයි දරුවෝ මෙයාට හිමි වෙන්නේ 1 ms ඍණ දෙකක ත්වරණයක්. එහෙනම් පොඩ්ඩක් බලන්න. බාහිර අසමතුලිත බලය සමානයි. හැබැයි දෙදෙනාගේ ස්කන්ධ වෙනස්. ඒක නිසා චලිතය වෙනස් කර ගැනීම, චලිත ස්වභාවය වෙනස් කර ගැනීමට වැඩිපුරම නැඹුරු වෙලා තින්නේ ස්කන්ධය අඩු කෙනා. එහෙමනම් චලිත ස්වභාවය වෙනස් කර ගැනීමට වැඩිපුරම අකමැත්තක් පාලා තින්නේ ස්කන්ධය වැඩි කෙනා. මොකද එයාගේ ත්වරණය අඩුයිනේ. එහෙමනම් දරුවෝ බොහොම ප්‍රත්‍යක්ෂයි උත්තාරණ චලිතයේදී අවස්ථිතිය රඳා පවතින සාධකය මොකක් වෙනවා කියලාද? ස්කන්ධය වෙනවා කියලා. උත්තාරණ චලිතයේ යෙදෙන වස්තුවක අවස්ථිතිය හෙවත් තම චලිත ස්වභාවය වෙනස් කර ගැනීමට දක්වන අකමැත්ත එම වස්තු ස්කන්ධයේ මත රඳා පවතී. දොරදොර ස්කන්ධය වැඩි නම් අවස්ථිතිය හෙවත් කම්මැලිකම වැඩි වෙනවා. හැබැයි දරුවෝ භ්‍රමණ චලිතයේදී අවස්ථිතිය කියන එක සාධක දෙකක් මත රඳා පවතිනවා. ඒක අපි භ්‍රමණ චලිතයේදී වැඩි දුරටත් ඉගෙන ගන්නවා. මොන මන් දරුවෝ ගත්ත තැටියක්. මේ තැටිය මෙන්න මේ ඇඳලා තියෙන භ්‍රමණ අක්ෂය වටා ඔමේගා කියලා කෝණික ප්‍රවේගයකින් භ්‍රමණය වෙනවා. එතකොට මෙන්න මේ භ්‍රමණය වීමට දක්වන අකමැත්ත හෙවත් භ්‍රමණය වීමට දක්වන අවස්ථිතිය සාධක දෙකක් මත රඳා පවතින දරුවෝ. එකක් තමයි මේ වස්තුවේ ස්කන්ධය. අනිත් එක භ්‍රමණ අක්ෂයේ සිට ස්කන්ධය පැතිරලා පවතින දුර. ස්කන්ධය අනිත් එක භ්‍රමණ අක්ෂයේ සිට ස්කන්ධය පැතිරලා තියෙන දුර. ඒතර දරුවෝ ස්කන්ධය වැඩි වුණත් අවස්ථිතිය වැඩි වෙනවා. ඒ වගේම ස්කන්ධයේ පැතිරලා තියෙන දුර වැඩි වුණත් භ්‍රමණ චලිතයේදී අවස්ථිතිය වැඩි වෙනවා. ඇත්තටම මේ භ්‍රමණ චලිතයේදී තියෙන අවස්ථිතියට අපි ලස්සන නමක් කියනවා අවස්ථිති ගූර්ණය. අවස්ථිති ගූර්ණය කියලා. ගූර්ණය. අවස්ථිති ගූර්ණය. දරුවෝ මේ අවස්ථිති ගූර්ණය කියන භෞතික රාශිය හැදිලා තින්නේ ස්කන්ධය සහ දුරෙහි මාන පවතින රාශියක වර්ගයක් ඇසුරින්. ඒක ගැන අපිට ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන්. ඒකට ඔයා ඔලුවට දාගන්න ඕනේ භ්‍රමණ චලිතයේදී
තම චලිත ස්වභාවය වෙනස් කර ගැනීමට දක්වන අකමැත්ත ස්කන්ධය සහ ස්කන්ධයේ පැතිරලා තියෙන පරාසය කියන සාධක දෙකම මත රඳා පවතිනවා. ওই සාධක දෙකෙන් හැදිච්ච භෞතික රාශියක් තියෙනවා අවස්ථිති ගූර්ණය කියලා. මේකේ අදහස තමයි ගූර්ණය වීමට කියන්නේ භ්‍රමණය වෙන්න අර කරකැවෙන්න ගූර්ණය වෙන්න දක්වන අකමැත්ත. ඒවත් අවස්ථිති ගූර්ණය. හොඳයි. දැන් මම හිතන්නේ අවස්ථිතිය ගැන අදහසක් එන්නේ නැති. උත්තරණ චලිතයේදී කම්මැලිකම රඳා පැවතුන ස්කන්ධය මත පමණයි භ්‍රමණ චලිතයේදී ස්කන්ධය සහ භ්‍රමණක්ෂයේ සිට ස්කන්ධය පැතිරලා තියෙන පරාසය මත රඳා පැවතුනවා. ඊට පස්සේ දරුවෝ නිව්ටන්ගේ පළවෙනි නියමයේ හෙවත් අවස්ථිති නියමය ඇසුරෙන් විග්‍රහ කළ හැකි සංසිද්ධීන් සඳහා නිදසුන් කිහිපයක් මම කතා කරනවා. ඔයා හිතන්න දරුවෝ මෙන්න මෙහෙම දෙයක්. පොඩ වස්තුවක් තියෙනවා. අපි කෙලින්ම ගමු බස් රථයක්. ඔන්න දරුවෝ බස් එකක්. මේ බස් එකේ රෝද ගොඩක් යනද අපි දාමු මෙන්න මෙහෙම. ඔන්න දරුවෝ බස් එකක්. බස් එකේ හිටගෙන යනවා පුද්ගලෙක්. කිසිම ආධාරකයක් අල්ලගෙන නැහැ. මේ බස් එක ඔයා හිතන්න පැයට කිලෝමීටර් 100ක විතර වේගෙන් ගමන් කරනවා කියලා. හරි. හයිවේ කියන බස් එකක් කියලා හිතන්න. උඩදරු මොකක් හරි හදිසි අවස්ථාවක් නිසා රියදුරා විසින් ෂණිකව තිරිංග යොදනවා. දැන් හයිවේ යන බස් වල හිටගෙන යන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. ඔයා හිතමු ට්‍රිප් එකක් යනවා කියලා මොකක් හරි. හරිද? එතකොට ෂණිකව තිරිංග යොදනවා. එතකොට මොකද වෙන්නේ? මෙයා කොහෙවත් අල්ලගෙන නැහැ දරුවෝ. එතකොට බස් එක හා සම්බන්ධ වෙලා තියෙන එයාගේ කකුල් දෙක බස් එක නතර වෙනවත් එක්කම නතර වෙනවා. හැබැයි දරුවෝ මිනිසාගේ සිරුර පැහැදිලි ලෙස මේ සංදි වලින් වෙන් වෙලා තියෙනවා. අපේ මේ හාමයි ඒ දේවල් පේශි වලින් එහෙම බැඳලා තිබුණා මේ සංදි වලින් පැහැදිලි වෙන්වීමක් තියෙනවා. ඒකෙන්ද සංදි වලින් නැවෙන්න පුළුවන් නේ දරුවෝනේ අපට. එතකොට කකුල් දෙක නතර වුණාට මොකද වෙන්නේ? කාන්ත කොටස ඉස්සරහට යනවා. මොකද පැයට කිලෝමීටර් 100ක ප්‍රවේගයක් තිබ්බනේ. විශාල ප්‍රවේගයක් නේ. එයා අකමැති එයාගේ චලිත ස්වභාවය වෙනස් කරගන්න. ඒක නිසා පැයට කිලෝමීටර් 100ක ප්‍රවේගයේ ඒ විදිහටම පවත්වාගෙන ඉස්සරහට යනවා කඳ. එතකොට මොකද වෙන්නේ? ඉස්සරහට ආපු ගමන් දරුවනේ යන ආකාරයට වැටිලා යනවා. හරි. ඉස්සරහට වැටෙනවා. ආයිත් මොකක් කරේ අල්ලගත්තොත් යන්තම් බේරෙන්න පුළුවන්. එතකොට එතෙන්දි පැහැදිලිවම අර ඉනෙන් උඩ කොටස තම චලිත ස්වභාවය වෙනස් කර ගැනීමට දක්වපු අකමැත්ත පැහැදිලිව පිළිබිඹුණා. ඇයි එතෙන්දි මිනිසා ඉස්සරහට වැටුනේ? බස් එක බ්‍රේක් ගහද්දි බස් එක හා සම්බන්ධ බස් එක හා ඍජු සම්බන්ධයක් තියෙන පාද දෙක තරමක් නතර වෙන්න උත්සාහ කරා. සමහර වෙලාවට දරුවෝ බ්‍රේක් පාර සර වැඩුණාම පාදෙත් ලිස්සලා යනවා. පාදෙත් ලිස්සලා යනවා. ඒකටත් සමහර වෙලාවට ඒක නතර කරගන්න බැරි වෙනවා. ඒ නිසා සමහර විට ලිස්සා යාමක් හෝ නැත්තම් පෙරලීමක් සිද්ධ වෙන්න පුළුවන් ওই වගේ අවස්ථාවකදී. මොකද පැයට කිලෝමීටර් 100ක ඒකාකාර ප්‍රවේගය වෙනස් කරගන්න මෙයා අකමැතියි. ෂණික බ්‍රේක් පාරක් නිසා වෙනස් කරගන්න අකමැති. දැන් හිමීට බ්‍රේක් ගහද්දි දරුවෝ අර ඒ බලය සම්ප්‍රේෂණය වෙලා මෙයාට තම චලිත ස්වභාවය ඒ බස් එකේ චලිත ස්වභාවයට අනුගත කරගන්න අවස්ථාවක් ලැබෙනවා. නමුත් ෂණික බ්‍රේක් පාරක් ගැහුවම මේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ආපු පැයට කිලෝමීටර් 100ක වේගෙම තියාගන්න උත්සාහ කරනවා. එතකොට ලිස්සලා හරි නැත්තම් පෙරලිලා හරි ඉස්සරහට යනවා. ඒ වගේම දරුවෝ තව එකක් හිතන්න. ඔන්න බස් හෝල්ඩ් එක මගින් නගවා ගැනීම සඳහා බස් එකක් නවත්තනවා. ඔයා බස් එකට ඇවිල්ලා හිටගෙන ඉන්නවා. හිටගෙන ඉන්න ගමන් නිකන් හිතන්නකො කවුරුහරි මැසේජ් එකක් දාලා ඔයා ෆෝන් එක අතර ගන්න. ෆෝන් එක අතර දාලා දැන් කොට ඉන්නවා. එතකොට දරුවෝ එක පාටම බස් එක යනවා ඉස්සරහට. මේ නැවතිලා තිබ්බ බස් එක පාටම ඉස්සරහට යනවා. එතකොට මොකද වෙන්නේ? ඔයාගේ පැවති චලිත ස්වභාවය තමයි නිශ්චලතාවය. ඔයා කැමති නෑ එම චලිත ස්වභාවය එක පාටම වෙනස් කරගන්න. ටික වෙලාවක් ඕනේ වාට ඒ චලිත ස්වභාවය වෙනස් කරගන්න. එක පාටම බස් එක ඇද්දුවම බස් එක හා ඍජු සම්බන්ධයක් තියෙන කකුල් දෙක යනවා දරුවෝ බස් එකත් එක්ක ඉස්සරහට. කකුල් දෙක එක පාටම ඉස්සරහට යනවා පිටිපස්සට ඇලවෙනවා වගේ දැනෙන්නේ. ඇත්තටම පිටිපස්සට ඇලවෙනව නෙමෙයි. කකුල් දෙක ඉස්සරහට එනකොට මේ බලන්න. එතකොට වාගේ කඳ කොටස කොහොමද පිටිපස්සට තමයි තියෙන්නේ. එතකොට ඩෝන් ගාලා පිටිපස්සට ඇදගෙන වැටෙන්න පුළුවන්. මොකද කකුල් දෙක යනවා. කඳ කොටස තම චලිත ස්වභාවය ඒවත් නිශ්චලතාවය වෙනස් කරගන්න එක පාටම කැමති වෙන්නේ නැහැ. ෂණික අවස්ථාවක් නේ. ඒ වගේම දරුවෝ තව උදාහරණයක් කියන්නම් නිව්ටන්ගේ පළවෙනි නියමයේ විදහා දක්වනවා. ඔයා හිතන්න දරුවෝ මෙන්න මේ වගේ පොත් ගොඩක් තියෙනවා. ඔන්න. දැන් දරුවෝ මේ වගේ පොත් ගොඩක දැන් මේ වගේ නෙවෙයි මේ වගේ ගොඩාක් උසට ගහපු පොත් ගොඩක් කියලා හිතන්නකෝ. ගොඩාක් උසට ගහපු පොත් ගොඩක දැන් ඔන්න ඔයාලට මතක් වෙනවා. චලිතේ ගානක් හදා ගන්න ඕනේ. අද පොඩ්ඩක් මේ චලිතේ ගණන් ටික අමතකයි වගේ. ඒකෙන්ද චලිතේ ගානක් එහෙම හදන්න තිබ්බනම් හොඳයි කියලා. ඔයා බලන්න පොත් ගොඩෙන් තෝරලා
චලිතය පොත. පේපර්ස් පොත තියෙනවා. ඩයිරි එකක් තියෙනවා. ඊට පස්සේ 80 නම් තියෙන පේපර්ස් තියෙන පොතක් තියෙනවා. ඕක ගිහලා අන්න චලිතය පොත හම්බුණා. ඊට පස්සේ දරුවෝ ඒක පොඩ්ඩක් කෙලවරකින් ඇදලා අරගෙන බබා වගේ මේ මැද්දොත් මොකද වෙන්නේ? බබා වගේ මේ මැද්දොත් දරුවෝ ඉතුරු උඩ තියෙන පොත් ටික සේරම එනවා. හැබැයි ඔයාලා දරුවෝ මෙන්න මෙහෙම කරන්න පුළුවන්. චලිතය පොත අඳුරගත්තා. චලිතය පොත. එක පාටම ඇදලා ගත්තා. එතකොට දරුවෝ පොත් ගොඩ පෙරලෙන්නේ නේ. පොත් ගොඩ පෙරලෙන්නේ නැහැ. ඒක ඒ විදිහටම තියෙනවා. චලිතය පොත ගානට අතට ආවා. එතකොට දරුවෝ ඇයි එහෙම වුනේ? දැන් මෙතනදී අපි යෙදුවේ බොහොම අඩු කාලයක් ක්‍රියාත්මක වන බලයක්, ආවේගී බලයක්, ක්ෂණික ආවේගී බලයක් මගින් මම පොතේ එළියට ගත්තා. එතකොට මොකද වෙන්නේ? මේ පොත මත අපි අතින් යොදපු බලය ඉතිරි පොත්වලට සම්ප්‍රේෂණය වෙලා ඒගොල්ලන්ගේ තම චලිත ස්වභාවය වෙනස් කරගන්න කාලය මදි. මොකද මේවා ටක් ගාලා දාලා ගන්න ඕනේ. ඒතර මේකෙන් බලය ඉතුරු පොත්වලට සම්ප්‍රේෂණය වෙලා ඒගොල්ලන් ඇදිලා ඉන්න කාලය මදි. ඒක නිසා ඒගොල්ලෝ අර තමන්ගේ කම්මැලිකම පිළිබිඹු කරමින් පවතින චලිත ස්වභාවය හේවත් ඒ නිශ්චලතාවය එහෙම්මම රැක ගන්නවා. මෙයා විතරක් ඇදිලා යනවා. හොඳයි. ඊට පස්සේ දරුවෝ තව උදාහරණයක් ගැන අපි කතා කරමු. දැන් ඔයගොල්ලෝ දැකලා ඇති. ගෙදර එහෙම රෙදි හොදලා එහෙම රෙදි මොකද කරන්නේ? රෙදි ගසනනේ දරුවෝ. ඒතකොට රෙදි ගසද්දී සාමාන්‍ය මේ ආකාරයට උඩ රෙද්ද අරගෙන වේගයෙන් පල්ලෙහාට ගන්නවා. වේගයෙන් පල්ලෙහාට ගන්න දැන් ඔයගොල්ලන්ට නම් මේකේ වතුර විශ්ිනව පේන්නේ නැති වෙන්නේ නැති. ඒතකොට දරුවෝ වතුර ටික මොකද වෙන්නේ? වතුර ටික උඩට එනවා වගේ අපිට පේනවා. ඇත්තටම වතුර ටික උඩට එනවා නෙමෙයි. දරුවෝ මේ රෙද්ද අපි ඉහළට ගත්තම මොකද වෙන්නේ? ඉහළට අරගත්තම දරුවෝ ඒ රෙද්දත් එක්ක ඒකේ තියෙන ජල වාෂ්පත් උඩට එනවා. ජල වාෂ්පත් රෙද්දත් එක්කම බැඳිලා තියෙනවා. එක පාරටම අපි රෙද්ද පල්ලෙහාට ගන්න මෙන්න මෙහෙම. රෙද්ද ගසනවා. එතකොට දරුවෝ මේ රෙදි කෑල්ල පල්ලෙහාට ආවට අර ජල අංශු ටික, ජල වාෂ්ප ටික තමන්ගේ පැවති නිශ්චලතාවය අර උඩට ස්ලෝ එකේ ගත්තනේ ඒ නිශ්චලතාවය වෙනස් කරන්න අකමැති. ඒගොල්ලෝ එතනම ඉන්නවා. රෙද්ද විතරක් පල්ලෙහාට එනවා. එතකොට මොකද වෙන්නේ? ජල වාෂ්ප ටික රෙද්දෙන් ඉවත් වෙලා යනවා. එතකොට තෙත රෙද්දක් ගැසීමේදී තෙත රෙද්දෙන් ජල වාෂ්ප ඉවත් වන්නේ නිව්ටන්ගේ පළවන නියමයට අනුකූලව. එතකොට අපි සෑහෙන උදාහරණ ටිකක් කතා කරා. බස් එක යන ගමන් බ්‍රේක් ගහුවොත් ඇයි ඉස්සරහට විශ්ව වෙන්නේ? බස් එකකට නැගලා තියද්දි එකපාරටම බස් එකක් ඇද්දුවොත් ඇයි අපි පිටිපස්සට වැටෙන්න යන්නේ? ඒ වගේම පොත් ගොඩක පල්ලෙහෙන් තියෙන පොතක් ක්ෂණිකව ඇද්දොත් ඇයි පොත් ගොඩ හිම්මම වැටෙන්නේ නැතුව තියෙන්නේ? ඒ වගේම තෙත රෙද්දක් ගැසුවම ඇයි ජලය ඉවත් වෙන්නේ? ඒ වගේම දරුවෝ තව එකක් ගන්න පුළුවන් අපිට. දැන් මේසයක් මත මොකක් හරි වස්තුවක් තියලා ඔයා හිතන්නකෝ දරුවෝ අපි ගමුකෝ මේ තියෙන මේස රෙද්ද. මේ මේස රෙද්ද මත වස්තුවක් තියලා තියෙනවා. හිතන්න මේ අත තමයි මේස ලෑල්ල කියලා. දරුවෝ මට මේ රෙද්ද දැන් නම් ඇදුණොත් පොතකට මොක ගණන් ගන්න එපා. මේක රෙද්ද දරුවෝ ඉක්මනට ඇද්දොත් මොකද වෙන්නේ? ඉක්මනට ඇද්දොත් දරුවෝ මේ වස්තුව ඒ විදිහටම තියෙනවා. ඔන්න. වස්තුව ඒ විදිහටම තියෙනවා. මේස රෙද්දක් ක්ෂණිකව ඇතල ඉවත් කරොත් ඒ මේස රෙද්ද මත තියෙන වස්තුන් එලෙසම පවතිනවා. ඇයි ඒ? මේස රෙද්ද ක්ෂණිකව ඇදලා ඉවත් කරද්දී මේස රෙද්ද මත යොදන බලය එම මේස රෙද්ද මත තියෙන වස්තුන් වලට සම්ප්‍රේෂණය වෙන්න ප්‍රමාණවත් කාලයක් ලැබෙන්නේ නැති නිසා මේ මේස රෙද්ද මත තියෙන වස්තුන් තමන්ගේ අවස්ථිතිය නිරූපණය කරමින් තමන්ගේ කම්මැලිකම නිරූපණය කරමින් ඒ තම චලිත ස්වභාවයවත් නිශ්චලතාවය එලෙසම රැක ගන්නවා. ඒක වෙනස් කරගන්න තරම් ප්‍රමාණවත් කාලයක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි මේස රෙද්ද හිමීට ඇද්දොත් තම චලිත ස්වභාවය වෙනස් කරගන්න ප්‍රමාණවත් කාලයක් ලැබිලා මේසය මත තියෙන සේරම වස්තු ටික රෙද්දත් එක්ක ඇදිලා යනවා. ක්ෂණිකව ඇද්දොතින් අර කම්මැලිකම හොඳට නිරූපණය වෙන්න උදව් හොඳයි. මම හිතන්නේ දැන් ඔයගොල්ලන්ට ගොඩක් පැහැදිලි වෙන්නේ නැති නිව්ටන්ගේ පළවෙනි නියමය හා සම්බන්ධ උදාහරණ. ඊට පස්සේ දරුවෝ මම යනවා නිව්ටන්ගේ දෙවන නියමයට. නිව්ටන්ගේ දෙවන නියමෙන් කියවෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. මම මේ නිව්ටන්ගේ දෙවන නියමය ලියන්න යන්නේ නැහැ දරුවෝ. මම ඒක කියන්නම්. මොකද ඔයගොල්ලන්ට නෝට් එක ලියන්න දුන්නානේ. මෙන්න මෙහෙමයි නිව්ටන්ගේ දෙවන නියමයෙන් කියවෙන්නේ. යම් වස්තුවක් මත යෙදෙන බාහිර අසමතුලිත බලය යම් වස්තුවක් මත යෙදෙන බාහිර අසමතුලිත බලය එම වස්තුවේ ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාවයට අනුලෝමව සමානුපාතික වන අතර එම වස්තුවේ ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාවයට අනුලෝමව සමානුපාතික වන අතර
ගම්‍යතාවය වෙනස් වන දිශාව බලයේ දිශාවම වේ. ගම්‍යතාවය වෙනස් වන දිශාව බලයේ දිශාවම වේ. වයිතන දරුවෝ මෙන්න මෙහෙම. යම් වස්තුවක් මත මෙන්න මේ ආකාරයට බාහිර අසමතුලිත බලයක් යෙදුවම ඒ වස්තුවේ ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය මේ යොදන බලයට අනුලෝමව සමානුපාතිකයි. යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් යෙදු විට එම වස්තුවේ ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය බාහිර අසමතුලිත බලයට අනුලෝමව සමානුපාතික වෙනවා. ඒ වගේම දරුවෝ ගම්‍යතාවයේ වෙනස් වන දිශාව බලය යෙදෙන දිශාවම වෙනවා. බලය යෙදෙන දිශාවම වෙනවා. ඔන්න දරුවෝ මම F කියලා බලයක් යෙදුවා. ස්කන්ධයෙන් වෙච්ච වස්තුවක් u ප්‍රවේගයක සිට v ප්‍රවේගයක් දක්වා තම ප්‍රවේගය වර්ධනය කරගන්නවා. මේ කාලය තුලදී වස්තුවට ලැබෙන ත්වරණය a කියලා ගන්නම්. ආරම්භයේදී දරුවෝ කාලය බිඳුවයි කියලා ගන්නම්. අවසානයේදී ලැබෙන කාලය සිම්පල් t කියලා ගන්නම්. නැවතත් මම කියනවා නිව්ටන්ගේ දෙවන නියමය මොකද්ද? යම් වස්තුවක් මත යෙදෙන බාහිර අසමතුලිත බලය එම වස්තුවේ ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයට අනුලෝමව සමානුපාතික වන අතර බලයේ දිශාව ගම්‍යතාවය වෙනස් වන දිශාවම වේ. බලයේ දිශාව ගම්‍යතාවය වෙනස් වන දිශාවම වේ. දැන් දරුවෝ මට පුළුවන් ආරම්භක ගම්‍යතාවය ලියා ගන්න P1 සමාන වෙනවා මොකද්ද? m වරක් u ස්කන්ධේ වරක් ආරම්භක ප්‍රවේගය. අවසාන ගම්‍යතාවය ලියා ගන්න පුළුවන් දරුවෝ P2 කොච්චරක්ද? m වරක් v. එහෙනම් දරුවෝ අපි ගම්‍යතාව වෙනස බලමු. ගම්‍යතාව වෙනස මට ලියා ගන්න පුළුවන් අවසාන ගම්‍යතාවෙන් ආරම්භක ගම්‍යතාවය අඩු කරලා. දරුවෝ අවසාන ගම්‍යතාවය mv ආරම්භක ගම්‍යතාවය mu. එතකොට දරුවෝ අපට ගන්න පුළුවන් mv ඍණ u. mv ඍණ u. ඔක තමයි දරුවෝ අවසාන සහ ආරම්භක ගම්‍යතාවල වෙනස වෙන්නේ. එතකොට ගම්‍යතාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවය කොහොමද ගන්නේ? ඩෙල්ටා p බෙදීම t. එතකොට දරුවෝ ගම්‍යතාව වෙනස බෙදුවා කාලයෙන්. නමුත් දරුවෝ ඔයා දන්නවා මේ තියෙන්නේ ප්‍රවේග වෙනසක් බෙදීම කාලයක්. ප්‍රවේග වෙනසක් බෙදීම කාලයක් කියලා කියන්නේ ප්‍රවේගයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ දරුවෝ ත්වරණය. එහෙමනම් ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය සඳහා අපට ලබන දරුවෝ m වරක් a කියලා ප්‍රකාශනය. දැන් නිව්ටන්ගේ දෙවන නියමයෙන් කියවෙන්නේ මොකක්ද? දෙවන නියමයෙන් වස්තුවක් මත යෙදෙන බාහිර අසමතුලිත බලය එම වස්තුවේ ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයට අනුලෝමව සමානුපාතික වන අතර බලයේ දිශාව ගම්‍යතාවය වෙනස් වන දිශාවම වේ. එතකොට දරුවෝ බලය F නම් F සමානුපාත වෙනවා ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයට අනුලෝමව සමානුපාත වෙනවා. එතකොට වදන්න සමානුපාත ලකුණ නැති කරන්න නම් ගේන්න වෙනවා දරුවෝ සමානුපාතික නියතයක්. මම ගේන නියතය K කියලා ගන්නවා. සමානුපාතික නියතයක් ගෙනවා. එතකොට K කියන්නේ දරුවෝ නියතයක්. K anu සමානුපාතික නියතයයි. හොඳයි. දැන් දරුවෝ ඩෙල්ටා p බෙදීම t ඩෙල්ටා p බෙදීම t අපි හොයාගෙන තියෙන්නේ මේ බලන්න. ස්කන්ධේ වරක් ත්වරණය කියලා හොයාගත්තා. එහෙනම් බලය සමානයි k වරක් ma කියලා ලැබෙනවා. මම මොකද්ද කරේ? අර ඩෙල්ටා p බෙදීම t හෙවත් ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයට ma කියන එක ආදේශ කරනවා. දරුවෝ මෙන්න මේ k කියන එක නා එකක් වන පරිදි තමයි නිව්ටනයේ අර්ථ දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි නිව්ටන් එකක් අර්ථ දක්වන්නේ. ස්කන්ධයේ කිලෝග්‍රෑම් එකක් වන මේ බලන්න. ස්කන්ධයේ කිලෝග්‍රෑම් එකක් වන එතකොට මේකයි වස්තුවකට 1ms ඍණ දෙකක ත්වරණයක් ලැබීම උදෙසා සැපය යුතු බලය නිව්ටන් එකකි. එතකොට බලන්න කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් තියෙන වස්තුවකට 1ms ඍණ දෙකක ත්වරණයක් ලැබීම සඳහා අවශ්‍ය බලය නිව්ටන් එකකි. එතකොට දරුවෝ මේකත් එක වෙලා මේකත් එක වෙලා මේකත් එක වෙන විදිහට නම් අර්ථ දැක්වීම ආවේ. එතකොට දරුවෝ බොහොම පැහැදිලි k කියන්නේ එකයි. මේ පැත්ත එකක් වෙන එකවරක් එක එකයි එක එකකින් බෙදුවොත් එකයි. මොන විදිහට තමයි අර්ථ දක්වලා තියෙන්නේ. එතකොට අවසාන වශයෙන් ලැබෙන දරුවෝ බොහොම වැදගත් සමීකරණයක් නිව්ටන් නියම වල නිකන් හදවත බඳු සමීකරණයක්. නිව්ටන් නියම වල නිව්ටන් නියමකේ සමාන මුළු යාන්ත්‍ර විද්‍යාවම හදවත බඳු සමීකරණය සමානයි මේ. මොකද ගොඩාක් වැදගත්. වෙන වෙන පාඩම් වලටත් වැදගත්කමක් තියෙන නිතර දෙවේලේ ගණනය කිරීම වලදී අපට හම්බ වෙන බොහෝම වැදගත් සමීකරණයක් තමයි ඕක. හොඳයි. ඒකට දරුවෝ දැන් අපි
නිව්ටන්ගේ දෙවන නියමයට අනුව F සමාන ma කියන සම්බන්ධතාවය ගත්තා. දැන් පොඩ්ඩක් හිතලා බලන්න නිව්ටන්ගේ දෙවන නියමය ඇසුරෙන් විස්තර කරන්න පුළුවන් සංසිද්ධීන්. දරුවෝ නිව්ටන්ගේ දෙවන නියමය ඇසුරෙන් විස්තර කරන්න පුළුවන් සංසිද්ධීන් නම් අනිවාර්යෙන් ඒ සංසිද්ධියේ කියවෙන්න ඕනි දරුවෝ ත්වරණයක් ගැන හෝ මන්දනයක් ගැන. මොකද නිව්ටන්ගේ දෙවන නියමයෙන් කියවෙන්නේ ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාවයක් ගැනනේ. බාහිර අසමතුලිත බලය ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාවයකට සමානුපාතයි කියලානේ. එහෙමනම් දරුවෝ අනිවාර්යෙන්ම අදාළ ප්‍රකාශනය තුල ත්වරණයක් හෝ මන්දනයක් ගැන කියවෙන්න ඕනේ. දැන් සමහරලාට විභාගයේදී අහන ප්‍රකාශන කීපයක් දීලා නැත්නම් ප්‍රකාශනයක් දීලා අහනවා මෙම ප්‍රකාශනය විග්‍රහ කළ හැක්කේ කවර නියමයක් ඇසුරෙන්ද? ඒතර දරුවෝ බලන්න මේ ප්‍රකාශනයේ ත්වරණයක් හෝ මන්දනයක් ගැන මොකක් හරි සඳහනක් තියෙනවා නම් ආයි කතා දෙකක් නැහැ. නිව්ටන්ගේ දෙවන නියමය ඇසුරෙන් විග්‍රහ කළ හැකියි. නිව්ටන්ගේ දෙවන නියමය ඇසුරෙන් විග්‍රහ කළ හැකියි. අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඉහළට විසි කළ වස්තුවක් පහළ සිට උපරිම උස දක්වා එළඹීමේදී ක්‍රමයෙන් වේගය අඩුවීම. නිව්ටන්ගේ දෙවන නියමය ඇසුරෙන් විග්‍රහ කරන්න පුළුවන්. ඇයි දරුවෝ? ඇයි උඩට යද්දි වේගය අඩු වෙන්නේ? දරුවෝ වස්තුව මත ක්‍රියාත්මක වන අසමතුලිත බලය තියෙන්නේ පල්ලෙහාට. එතකොට පහළටයි ත්වරණය තියෙන්නේ. ඒ කියන්නේ ඉහළට මන්දනය වීමකුයි වෙන්නේ. ඒ වගේම දරුවෝ ඉහළ කන්දකින් ඉඳන් උස කන්දකින් ඉඳන් දරුවෝ වස්තුවක් අතහැරියම පල්ලෙහාට එනකොට වේගය වැඩි වෙන්නේ. ඒකත් දරුවෝ නිව්ටන්ගේ දෙවන නියමයට අනුවයි. ඇයි වේගය වැඩි වෙන්නේ? දරුවෝ වස්තුව මත ක්‍රියාත්මක වන අසමතුලිත බලය වෙන්නේ යාගේ බර. බර පල්ලෙහාට ක්‍රියාත්මක වෙන නිසා හරියටම මේ පහළ දිශාවට ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයක් තියෙනවා. ඒ කියන්නේ එන්න ගම්‍යතාවය වැඩි වෙනවා. ඒකයි. තුරදරු නිව්ටන්ගේ දෙවන නියමයෙන් විග්‍රහ කළ හැකි සංසිද්ධියක් නම් අනිවාර්යෙන්ම ත්වරණයක් හෝ මන්දනයක් ගැන කියවෙනවාමයි. ඒ ආකාරයට තමයි නිව්ටන්ගේ දෙවන නියමය පිළිබඳ කරුණු ඉගෙන ගන්න තියෙන්නේ. ඊට පස්සේ දරුවෝ බල වර්ග ගැන ආතති බල, තෙරපුම් බල, ඊට පස්සේ ඝර්ෂණ බල ඒ විදිහට විවිධ බල ප්‍රභේද ඇසුරෙන් මේ නිව්ටන්ගේ දෙවන නියමය තම ගණන් හදන හැටි ගැන අපි ඊළඟ වීඩියෝ එකේ කතා කරනවා. ඊට පස්සේ දරුවෝ නිව්ටන්ගේ තුන්වෙනි නියමයට එමු. නිව්ටන්ගේ තුන්වෙනි නියමයෙන් කියවෙන දරුවෝ සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ක්‍රියාවක් හටගනී. ඔබ සමහර ළමයි වරද්ද ගන්න දරුවෝ මෙන්න මෙහෙම. අර ගැම්මෙන් කියාගෙන යනවා සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් ඇත කියලා කියනවා. දරුවෝ විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි කියලා කිව්වනම් ආපෝ ප්‍රතික්‍රියාවක් කියලා කිව්වොත් එතකොට නිකන් ක්‍රියාව පැත්තටමයි ඒක ගැලපෙන්නේ නැහැ. එතකොට මොකද්ද නිව්ටන්ගේ දෙවන නියමයෙන් නිව්ටන්ගේ තුන්වෙනි නියමයෙන් කියවෙන්නේ සෑම ක්‍රියාවකටම වා හිතන දරුවෝ මම මේ බෝඩ් එකට ගහනවා මොන ක්‍රියාව මම බලයක් යොදන මෙහෙම. එතකොට සෑම ක්‍රියාවකටම දරුවෝ මේක තමයි ක්‍රියාව. හිතන්න මම නිව්ටන් 200කින් මේක තෙරපනවා කියලා. එතකොට විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ක්‍රියාවක් හටගන්නේ. විශාලත්වයෙන් සමානව දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් හටගන්නේ. එතකොට විශාලත්වයෙන් සමානව දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් කිව්වොත් ආපෝ වර ක්‍රියාව ඇත්තටම හැරෙනවා. ඒකෙන්ද හරියට ලියන්න පුරුදු වෙන්න ඕනේ. සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ක්‍රියාවක් හටගන්නේ. ක්‍රියාවක් හටගන්නේ. ඒක දරුවෝ නම් මෙන්න මෙහෙමත් ලියතේ. අර දිශාව ගාව ගන්න නැතුව කෙලින්ම මෙහෙම ලියතේ. සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූ ප්‍රතික්‍රියාවක් හටගන්නේ. එහෙම කියන්නත් පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. හොඳයි. එතකොට දරුවෝ දැන් නිව්ටන්ගේ තුන්වන නියමයේ යෙදෙන අවස්ථා මොනවද? නිව්ටන්ගේ තුන්වන නියමය හා සම්බන්ධ සිදුවීම්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දරුවෝ අපි ගමු රොකට්ටුවක්. රොකට්ටුවක් කොහොමද ඉහළට ගමන් කරන්නේ? දරුවෝ රොකට්ටුවේ දිනනවා දහනය වෙච්ච වාතය පහළට විදින කොටසක් නැසින්න කියලා. නැසින්න කියලා. එතකොට මේ රොකට්ටුවේ නැසින්න හරහා පල්ලෙහාට වාතය විදිනකොට ඒක තමයි ක්‍රියාව. වාතය මගින් රොකට්ටුව මත ඉහළට බලයක් එනවා. එහෙනම් ක්‍රියාවට විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ආකාරයට අනිත් පැත්තට ක්‍රියාවක් හටගන්නවා. ඒ වගේම දරුවෝ අපි ගත්තොත් කුරුල්ලෙක්. අපි දැන් මේ ඉස්සෙල්ලා වීඩියෝ එකේ මේ ගණන් හදුවා. කුරුල්ලෙක් වයිදන දරුවෝ අත්තටු ගහනවා. අත්තටු ගහම පල්ලෙහාට. එයා තමන්ගේ අත්තටු මගින් පහළට වාතය තෙරපනකොට තමන්ගේ අත්තටු මගින් පහළට වාතය තෙරපනකොට වාතය මගින් මෙයාව ඉහළට තෙරපනවා. ඉහළට බලයක් එනවා. ඒතකොට ක්‍රියාව තමයි වාතය පහළට තෙරවීම. ප්‍රතික්‍රියාව තමයි වාතය මගින් කුරුල්ලා
ඉහළට එසවීම. ඒ වගේම දරුවා හිතන්න මොකක් හරි බිත්තියකට අපි අතින් පහරක් ගහනවා. එතකොට අතින් පහරක් ගැහුවම බිත්තිය මගින් ඒ හා සමාන විශාලත්වයකින් යුතු පහරක් අනිත් පැත්තට යනවා. එතකොට ඉතින් අත රිදෙනවා නේද? ඔව්. එතකොට බලන්න දරුවෝ ඔය වගේ ගොඩක් උදාහරණ ගැන අපිට කතා කරන්න පුළුවන් නිව්ටන්ගේ තුන්වෙනි නියමය ඇසුරින්. ඊට පස්සේ දරුවෝ මම ඊළඟට කතා කරන්න යන්නේ මේ අවස්ථිතික රාමු ගැන. දැන් නිව්ටන්ගේ මේ නියම තුන වළංගු වෙන්නේ මොන රාමු උදෙසාද? මොනවද මේ රාමු කියලා කියන්නේ? දරුවෝ රාමුවක් කියලා කියන්නේ මොකක් හරි වස්තුවක චලිතය සාපේක්ෂ ලෙස ඉදිරිපත් කිරීමට පාවිච්චි කරන මිනිසෙකු එහෙම නැත්නම් වස්තුවක් එහෙම නැත්නම් මොකක් හරි ස්ථානයක්. ඒක එහෙම කිව්වට තේරෙන්නේ නැහැ. ඔය හිතන්න දරුවෝ මෙන්න මෙහෙම පුද්ගලයෙක් ඉන්නවා. මේ පුද්ගලයා දුවනවා. ඔය හිතන්න හුසේන් බෝල්ට්. ඔන්න දුවනවා. දරුවෝ අපි මෙයාගේ චලිතය ගැන කියන්නේ කාට සාපේක්ෂව? දරුවෝ අපි කියනවා මෙයා මේව තප්පර 9.5යි 8ක් වගේ ගානකින් දිව්වේ කියලා. එයා හිතන්නකො දල වශයෙන්. උඩ මේ වගේ ගානකින් මීටර් 100 දිව්වේ කියලා කියනවා. ඒ දිව්වේ කියලා කියන්නේ මොකකට සාපේක්ෂවද? දරුවෝ මෙයා ඇත්තටම මේ දිව්වේ කියලා කියන්නේ පොළවට සාපේක්ෂව. එතකොට මෙයාගේ චලිතය විස්තර කරන්න උපකාර වෙච්ච රාමුව තමයි පොළව. පොළව. ඒ වගේම දරුවා හිතන්න මෙන්න මෙහෙම. ඔයා දැන් කුඩයක් ඉහළගෙන ගමන් කරනවා. මෙන්න මේ ආකාරයට කුඩයක් ඉහළගෙන ගමන් කරනවා. ඔව්. දැන් දරුවාට තේරෙනවා වැහි බින්දු මෙන්න මෙහෙම වැටෙනවා කියලා. එහෙනම් එතනදී වැහි බින්දු වල චලිතයවා දැක්කේ දරුවෝ ඔයාට සාපේක්ෂව. එහෙමනම් එතනදී වැහි බින්දු වල චලිතය විස්තර කරන්නේ ඔයාට සාපේක්ෂව නම් මේ මොහොතේදී වා තමයි දරුවෝ රාමුව වෙන්නේ. එතකොට මොකක් හරි වස්තුවක චලිතය විස්තර කිරීම සඳහා සාපේක්ෂ ලෙස වස්තුවක චලිතය සාපේක්ෂ ලෙස විස්තර කිරීම සඳහා භාවිතා කරන ස්ථානයක් මිනිසෙක් නැත්නම් වස්තුවක් අපි හඳුන්වන මොකක් කියලාද? අවස්ථිතික රාමුවක් කියලා. රාමුවක් කියලා හඳුන්වනවා. අපි අවස්ථිතික රාමුව කියලා කියන්නේ වෙනම එකක්. රාමුවක් කියන එක තමයි කිව්වේ. නැවතත් මම කියනවා යම්කිසි වස්තුවක චලිතය සාපේක්ෂ ලෙස විස්තර කිරීමට ප්‍රයෝජනයට ගන්නා මිනිසෙක් වස්තුවක් එහෙම නැත්නම් ස්ථානයක් අපි හඳුන්වනවා රාමුවක් කියලා. ඒවට දරුවෝ සමුද්දේශ රාමු කියලා කියනවා. එතකොට අවස්ථිතික රාමු කියලා කියන්නේ මොකක්ද? අවස්ථිතික රාමු. අවස්ථිතික රාමු. දරුවෝ අවස්ථිතික රාමුවක් කියලා කියන්නේ ත්වරණයක් සිදු නොවන රාමු. ඒ කියන්නේ ධන හෝ ඍණ ත්වරණයක් නැති රාමු. අපිට ඕන මෙහෙම කියන්න පුළුවන්. ත්වරණයක් හෝ මන්දනයක් සිදු නොවන රාමු. ත්වරණයක් හෝ මන්දනයක් සිදු නොවන රාමු නම් දරුවෝ එහෙනම් රාමුවකට තියෙන්න පුළුවන්. මේ අවස්ථිති රාමුවකට තියෙන්න පුළුවන් චලිත ස්වභාව දෙකයි. එක්ක නිශ්චලතාවයක් නැත්නම් ඒකාකාර ප්‍රවේගයක්. නැවතත් මම කියන මොකක්ද අවස්ථිතික රාමුවක් කියලා කියන්නේ? ත්වරණයක් හෝ මන්දනයක් සිදු නොවන රාමු. නැත්නම් කෙලිම ත්වරණයක් සිදු නොවන රාමු කියලා කිව්වත් කමක් නැහැ. මොකද මන්දනය කියලා කියන්නේ ත්වරණේ ප්‍රභේදයක්මනේ. ඍණ ත්වරණයකටනේ මන්දනයක් කියලා කියන්නේ. හරි. ත්වරණයක් සිදු නොවන රාමුවක් තමයි අවස්ථිතික රාමුවක් කියලා කියන්නේ. එහෙමනම් දරුවෝ අවස්ථිතික රාමුවකට තියෙන්න පුළුවන් චලිත ස්වභාව දෙකයි. එක්ක නිශ්චලතාවයක් නැත්නම් ඒකාකාර ප්‍රවේගයක්. අපි අවස්ථිතික රාමුවකට උදාහරණයක් ගමු. ඔයා හිතන්න දරුවෝ මෙන්න පෘථිවි තලයෙන් නික්මිච්ච රොකට්ටුවක්. පෘථිවි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයෙන් නික්මිච්ච රොකට්ටුවක් මේ ආකාරයට ගමන් කරනවා. පෘථිවියෙන් නික් වෙලා අභ්‍යවකාශයේ ගමන් කරන රොකට්ටුවක හිතන්න දරුවෝ එන්ජිම ඔෆ් කරා. දැන් ඔයා හිතන්න මෙයාට තියෙනවා CIMS ශ්‍රේණියක ප්‍රවේගයක්. නෑ ඊට වඩා වැඩි එකක් දාමුනේ අපි. වදානක දරුවෝ නිකන් දල වශයෙන් අපි දාමු 10 ms ශ්‍රේණියක ප්‍රවේගයක් මහ විශාල ප්‍රවේගයකින් යනවා. ඒතකොට ඔය ප්‍රවේගයේ තීදි දරුවෝ මෙහා එන්ජින් එක ඔෆ් කරනවා. දැන් මෙයා මත කිසිම අසමතුලිත බලයක් නැහැ. මේක දරුවෝ මේ ප්‍රවේගයෙන්ම යනවා කොහෙද වෙනකන්ද? තවත් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් හම්බ වෙනකම්. එහෙම නැත්නම් එන්ජින් ඔන් කරලා මෙයාගේ මේ චලිත ස්වභාවය වෙනස් කරනකම්. ඒ විදිහටම යනවා. ඒතර දරුවෝ මේක ඉතාමත්ම සුපිරි අවස්ථිතික රාමුව. සුපිරි අවස්ථිතික රාමුව. ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ. ඒ වගේම දරුවෝ අපේ පෘථුවියත් මේ සාමාන්‍ය ඉදිරියදා සිදු කරන ගණනය කිරීම වලදී
අවස්ථිතික රාමුවක් විදිහට සලකන්න පුළුවන්. හැබැයි පොඩි අවුලක් තියෙනවා. ඒක වෘත්ත චලිතයත් එක්ක බද්ධ වෙච්ච දෙයක්. ඔය හිතන දරුවෝ මේ ඉන්නේ සූර්යයා. මේ සූර්යයා වටා අපේ පෘථුවිය දරුවෝ මෙන්න මේ ආකාරයට ගමන් කරනවා. ඉලිප්සාකාර මාර්ගයක ගමන් කරනවා. එතකොට දරුවෝ මේ වගේ ඉලිප්සාකාර මාර්ගයක ගමන් කරන්නේ සූර්යයා එක් නාභියක් කරගත් ඉලිප්සාකාර ගමන් මාර්ගය. එතකොට දරුවෝ මෙන්න මේ පෘථුවිය මත මේ ආකාරයට සූර්යයා දෙසට තියෙනවා දරුවෝ ත්වරණයක්. වෘත්ත චලිතයක් ගත්තොත් අපි ඒක කියනවා කේන්ද්‍ර අභිසාරී ත්වරණයක් කියලා. හැබැයි අපි පෘථුවිය මත සිදු කරන මේ ඉදිනදා ගණනය කිරීම වලදී ඒ ත්වරණයෙන් ලොකු බලපෑමක් එල්ල වෙන්නේ නැති නිසා ගණනය කිරීම වලදී පෘථුවිය ත්වරණය නොවන වස්තුවක්සේ සලකලා අවස්ථිතික රාමුවක් කියලා සලකන්න පුළුවන්. ඒතකොට අවස්ථිතික රාමුවක් කියලා කියන්නේ ත්වරණයක් නොවන රාමුවක්. නැත්නම් ත්වරණයක් හෝ මන්දනයක් සිදු නොවන රාමුවක්. එතකොට දරුවෝ අවස්ථිතික රාමු සඳහා පෘථුවිය කියන එක උදාහරණයක් විදිහට ගන්න පුළුවන් එදිනදා ජීවිතේ කරන සරල ගණනය කිරීම වලදී. අර වගේ එකක් අර එන්ජින් ඕෆ් කරලා අභ්‍යවකාශයේ ගමන් කරන රොකට් එකක් වගේ ගත්තොත් නියමම උදාහරණයක්. ආයේ කිසි දෝෂයක් නැති සුපිරි උදාහරණයක් අවස්ථිතික රාමුවක් සඳහා. ඒතර අවස්ථිතික නොවන රාමුවක් කියන්නේ මොකක්ද? ත්වරණය වෙන එහෙම නැත්නම් මන්දනය වෙන රාමුවක්. ඒ වයිතන්වත් ත්වරණයකින් ගමන් කරමින් ඉන්නවා. වත් ත්වරණයකින් ගමන් කරමින් ඉන්නකොට වැස්සක් දකින්නවා. මේ විදිහට. එතකොට වා අවස්ථිතික නොවන රාමුවක් දරුවෝ. ඉතින් අවස්ථිතික නොවන රාමුවක තියෙන අවුල මොකක්ද? නිව්ටන්ගේ චලිතය පිළිබඳ නියම බලංගු වෙන්නේ දරුවෝ මොකක් සඳහා පමණද? අවස්ථිතික රාමු සඳහා පමණයි. ත්වරණයක් හෝ මන්දනයක් නොවන. ඒ කියන්නේ ධන ත්වරණයක් හෝ ඍණ ත්වරණයක් නොමැති රාමු සඳහා පමණයි. අවස්ථිතික රාමු සඳහා පමණයි නිව්ටන් නියම බලංගු. ඒතර පෘථිවිය මත කටයුතු සඳහා නිව්ටන් නියම දාන්න පුළුවන්. අර වගේ අභ්‍යවකාශයනක් ඇතුළත කටයුතු සඳහා නිව්ටන් නියම දාන්න පුළුවන්. හැබැයි ත්වරණය වන එහෙම නැත්නම් මන්දනයකට ලක් වෙන රාමුවකට සාපේක්ෂව නිව්ටන් නියම බලංගු වෙන්නේ නැහැ. ඔන්න ඔච්චරයි දරුවෝ මම මේ නිව්ටන් නියම වල තියරි වලින් ඔයගලන්ට විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඉස්සරහට වීඩියෝ වලදී බලවල විවිධ ප්‍රභේද ගැන ගණනය කිරීම කරලා සුපිරියට මේක උඩ දාගමු. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. ආයුබෝවන්.